සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දුන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, උපමාවන් ඇසුරු කරගෙන ඒ සිදු කරන ධර්ම දේශනා මාලාවේ අසිරිමත් ධම්රස අමාවන් ධර්ම දේශනා මාලාවෙන් අද අපට ඉගෙන ගන්න ලැබෙනවා හරි ලස්සන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ අකුසල් සිතක් ඉපදුනාට පස්සේ ඒ අකුසල් සිත දුරු කරන්න ඕනේ කොහොමද කියලා හරි ලස්සනට ශ්‍රාවකයන්ට උපමාවන් ඇසුරු කරමින් දේශනා කරන විස්තර කරන දේශනාවක් අද අපට ඉගෙන ගන්න ලැබෙනවා. අද මේ අසිරිමත් ධම්රස අමාවන් ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ මඩකුඹුර දුනුකේදෙනිය පදිංචි ජනවාරි මාස 16 වන දිනට 61 වෙනි උපන්දිනයේ යෙදුණු විශ්‍රාමලත් පාඨශාලාචාරිණී බී.කේ. මානෙල් ශාන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, මේ සූත්‍ර දේශනාවේ නම විතක්ක සණ්ඨාන සූත්‍රය. කුසල් සිතුවිලි පිහිටුවා ගැනීම ගැන වදාළ දේශනාව. මේ දේශනාව ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ සීහනාද කියන වර්ගයට. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට වදාලා පින්වත් මහණෙනි, සමත විදර්ශනා භාවනාව දියුණු වෙගෙන යනකොට කලින් කලට කරුණු පහක් ගැන සිහි කරන්න ඕනේ. කරුණු පහක් ගැන සිහි කරන්න ඕනේ. ඒ කරුණු ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අකුසලයක් ඉපදුනහම ඒ අකුසල් දුරු කරන්නේ කොහොමද කියලා ඒකේ කියලා දෙනවා. එතකොට ආන්ගේ කරුණු ගැන කලින් කලට මෙනෙහි කරන්න කියනවා. අකුසලයක් ඉපදුනොත් මෙහෙමයි කරන්නේ. මෙහෙම සිහි කරද්දි නැති වුණ නැත්තම් මෙහෙමයි කරන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු ගැන කලින් කලට සිහි කරන්න කියනවා. මොකද අකුසලයක් එන වෙලාවකට ඒ වෙලාවට මොකද කරන්න ඕනේ කියලා එකපාර සිහිය පිහිටන්නේ නැහැ. කාලෙන් කාලට සිහි කර කර මතක් කරගෙන තියාගනිද්දි තමයි සිහි කරන්න ඕනේ මොකද්ද කියලා මතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, යම් කාරණයක් මුල් කරගෙන හිතන්න ගන්නකොට හිතුවිල්ලක් හිත ඉන්නකොට මොන හරි දෙයක් හිත ඉන්නකොට මොකක් හරි අරමුණක් මුල් කරගෙන රාගය ඇති වෙන්න පුළුවන්. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. මෝහය ඇති වෙන්න පුළුවන්. ලාමක අකුසල් උපදින්න පුළුවන්. ආන් ඒ වෙලාවට ඒ ලාමක අකුසලේ රාගේ, ඒ හටගත්තු දේශේ, තරහ, අමනාපය, එහෙම නැත්නම් මෝහ සහගත සිතුවිල්ල ඒක ඉවත් කරගත්තේ නැත්නම්, බැහැර කරගත්තේ නැත්නම් දිගින් දිගටම හිතන්න ගියොත් ඒ අකුසලයට යට වෙනවා. නැති අර්බුද හට ගන්නවා. ශික්ෂාපද බිඳිනවා. ඒ විදිහට
ඒ අකුසල් දිගින් දිගටම හිතුවොත් ලොකු අර්බුදයකට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආන් ඒ වෙලාවට ඒ කියන්නේ අකුසලයක් මොකක් හරි හිත ඉන්නකොට අකුසලයක් ඇති වුණොත් ඒක රාගේ උනහට ගන්නවා. තරහක් අමනාපයක් හට ගන්නවා. ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ අකුසල අරමුණ බැහැර කරන්න. වෙන කුසල සහගත අරමුණක් සිහි කරන්න. එතකොට පළවෙනි එක තමයි ශ්‍රාවකයා කරන්න ඕනේ. අකුසලයක් හිතට හටගත්තාම ඇති වුණාම ඒ අකුසල අරමුණ බැහැර කරන්න කියනවා. කුසල අරමුණක් ගැන සිහි කරන්න කියනවා. එතකොට ඒ අකුසල් අරමුණ ගැන සිහි නොකර කුසල් අරමුණක් සිහි කරනවා. සීලේ අනුසස් ගැන උන සිහි කරනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සිහි කරනවා. ශ්‍රී සද්ධර්මයේ ගුණ ගැන සිහි කරනවා. ඊළඟට සංසාරයේ භයානකකම ගැන සිහි කරනවා. සීලේ අනුසස් ගැන සිහි කරනවා. මොකක් හෝ කුසල අරමුණක් සිහි කරනවා. නැත්නම් දානයක් දීමක් ගැන, කරුණා මෛත්‍රිය ඇති කර ගැනීම ගැන ආදී ගුණයක් ගැන ඒ කුසලයක් ගැන සිහි කරන්න කියනවා. අර අකුසල අරමුණ සිහි නොකර. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අකුසල් අරමුණ සිහි නොකර කුසල අරමුණ හිතද්දී ඒ කෙනාගේ හිත තැම්පත් වෙනවා. හිත එකඟ වෙනවා. සමාධිගත වෙනවා. දැන් එතකොට මේක සිද්ධ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අකුසල අරමුණක් මොනවා හරි දෙයක් ගැන සිහි කර කර ඉදි රාග ද්වේෂ මෝහ ආදී අකුසලයක් ආවොත් ඒ රාග ද්වේෂ මෝහ ඒ අරමුණ සිහි කරන්නේ නැතුව වෙන කුසල් අරමුණක් සිහි කරද්දී අකුසල් අරමුණ දුරු වෙනවමයි. දුරු වෙනවමයි. ඒක සිද්ධ වෙන දෙයක්. සිහි කරගන්න පුළුවන් වුණොත් දුරු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපමාවකින් ඒක මේ වගේ. ඒ සිහි කරන එක මේ වගේ එක ලේසි දෙයක් නෙමෙයි. දක්ෂ වඩුවෙක් හරි එහෙම නැත්නම් ඒ වඩුවගේ ගෝලයක් හරි ඉන්නවා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ උපමාව. ඉතින් ඔහු සියුම් ඇණයකින් සියුම් ඇණයක් අරගෙන ගොරෝසු ඇණයක් තද කරනවා. එහෙම නැත්නම් ගොරෝසු ඇණයක් ගලවනවා. ආන් ඒ වගේ කියනවා මේ වැඩේ. අකුසල අරමුණක් ඇති වෙච්ච වෙලාවේ මොකක් හරි අරමුණක් ගැන සිහි කර ඉන්න යද්දි රාගය ඇති වුණා නම්, ද්වේෂය ඇති වුණා නම්, ඒ වෙලාවට ඔන්න තේරුණා මට රාගය හට ගන්නවා මේක සිහි කරද්දි. මට ඕන දැන් තරහ ඇති වුණා. ආන් එතකොට කුසල් අරමුණක් සිහි කිරීම කියන දේ මේ වගේ. දක්ෂ වඩුවෙක් නැත්නම් දක්ෂ වඩුවෙකුගේ ගෝලයක් සියුම් ඇණයක් අරගෙන ගොරෝසු ඇණයක් තද කරනවා. ආන් ඒ වගේ කියනවා මේක. එතකොට සියුම් ඇණයකින් ගොරෝසු ඇණයක් තද කරන්නේ දක්ෂයෙක්. ඒ වඩුවා දක්ෂයෙක්. එතකොට සියුම් ඇණයකින් ගොරෝසු ඇණයක් ගලවලා අයින් කරන්නේ දක්ෂයෙක්. සාමාන්‍යයෙන් නම් අණු මිටියක් අරගෙන ඇණයක් ගලවලා දාන්න පුළුවන්. ඇණයක් තද කරන්න පුළුවන් ලේසියෙන්. එතකොට හැබැයි මේක සියුම් ඇණයකින් තමයි ගොරෝසු ඇණේ තද කරන්නේ. සියුම් ඇණයකින් තමයි ගොරෝසු ඇණේ ගලවන්නේ. ආන් ඒ වගේ තමයි අකුසල් අරමුණ හිතන්නේ නැතු ඒ අරමුණ බැහැර කරලා කුසල් අරමුණක් සිහි කිරීම කියන එක. අකුසලයක් ගැන හිත ඉන්නකොට සාමාන්‍යයෙන් රාග ආදී අරමුණක් සිහි කර ඉන්නකොට ඒ ගැනම හිත ඉන්න ආසයි. ද්වේෂය ගැන හිත ඉන්නකොට ඒක ගැනම සිහි කර ඉන්න ආසයි. එතකොට ඒ තුලින්ම තමයි සතුටු වෙන්නේ. ඒකට හේතුව සංසාරයට බර හිත. සසරේ ගමන් කරනකොට ඒ සතරේ ගමන් කරේම ওই නිසා. ඒ නිසා හුරු අකුසල් සිහි කරන්නමයි. හිතට හුරු රාගය සිහි කරලමයි. හිතට හුරු ද්වේෂය සිහි කරලමයි. හිත සතුටු වෙන්නේ රාගයෙන්මයි. හිත සතුටු වෙන්නේ ද්වේෂයෙන්මයි. ඉතින් මේ රාගයෙන් සතුටු වෙන හිත, ද්වේෂයෙන් සතුටු වෙන හිත ඒකෙන් බැහැර කරලා කුසලයක් ගැන සතුටු කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන බුද්ධානුස්සතියක පිහිටවනවා කියන්නේ. එහෙම නැත්නම් මෛත්‍රී ආදී කුසල අරමුණකට පිහිටවනවා කියන්නේ.
එහෙම නැත්නම් සීලේ ආනිසංස ආදී කුසල අරමුණක් ගැන සිහි කරනවා කියන්නේ. දන් දීමක් ආදී දෙයක් ගැන සිහි කරනවා කියන්නේ. ඒ විදිහට මොකක් හෝ කුසල අරමුණක් සිහි කරනවා කියන්නේ අකුසලයක් හිත ඉද්දී ඒක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි කරනවා දක්ෂේ. දක්ෂ වඩුවෙක් හරි දක්ෂ වඩුවෙකුගේ ගෝලෙක් හරි සියුම් මැනයකින් ගොරෝසු ඇණයක් තද කරනවා වගේ. සියුම් මැනයකින් ගොරෝසු ඇණයක් ගලවලා අයින් කරනවා වගේ. ආන් ඒ වගේ තමයි ඒ ක්‍රියාව කිරීම. දක්ෂයෙක් තමයි ඒක කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා. මිහිරි හඬින් බණ කියන අය අතර අග්‍ර ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ. ඒ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ විරූපී කෙනෙක්. ඒ තරම් උස නැති විරූපී පෙනුමක් ගොඩක් ලස්සන කෙනෙක් නෙමෙයි. ඉතින් දවසක් උන්වහන්සේ රහත් වෙන්න කලින් පාරේ වඩිනකොට එක ස්ත්‍රීන් පිරිසක් මේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ දැක්කා. දැකලා මේ ස්ත්‍රීන් ඒ කෙලිකවටකම් පිණිස hina වුණා. ඒක මොනවා හරි දෙයක් කියලා අර ස්වාමීන් වහන්සේට hina වුණා. මහා හඬින් කොක්කඬලා hina වුණා. ඉතින් මේ සිනහව දැන් එතන හිටිය ගෑනු ළමයි ගොඩක්. කට්ටියම එකතු වෙලා තමයි මේ ස්වාමීන් වහන්සේට hina වුණේ. ඉතින් මේ සිනහවට උන්වහන්සේ බැලුවා. එතකොට මේ ඒ ස්ත්‍රීන් වෙසඟනු. ඒ ස්ත්‍රීන් පුරුෂයෙන්ව ග්‍රහණය කරගන්නවා. ආකර්ෂණය කරව ගන්නවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ ඒ ස්ත්‍රීන් දැකලා ඒ ස්ත්‍රීන් ගැන හිත අකුසලයට රාගය ඇති කරගත්තේ නැහැ. උන්වහන්සේ ඒ වෙලාවේ කල්පනා කළා මේ කාන්තාවන්ටත් මේ ස්ත්‍රීන්ටත් ස්ත්‍රීන්ගේ ශරීරය හැදලා තියෙන්නේ කෙස් වලින්, ලොම් වලින්, නියපොතු, දත් ආදී දේවල් වලින්. මේ පොළොවට පස් වෙලා යන දේවල් වලින් හැදලා තියෙන්නේ. මගේ ශරීරයත් ඒ වගේ. පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුතු දෙයක්. ආන් ඒ විදිහට සිහි කරද්දි උන්වහන්සේ අසුභ මානසිකාරේ හිත පිහිටව ගත්තා. රාගය ඇති වෙන්න දුන්නේ නැහැ. ඊට පස්සේ ආන් ඒ වෙලාවෙම උන්වහන්සේගේ සිත ඒ කෙලෙස් දුරු වුණා. අනාගාමී ඵලයට පත් වුණා ඒ මොහොතේ. උන්වහන්සේ රාගයට යට වෙන්න දුන්නේ නැහැ. රාගය ඇති කරගෙන කල්පනා කළේ නැහැ. ඉතින් පින්වත්නි, ඒක කරන්න තියෙන්නේ දක්ෂයෙකුට. අකුසල අරමුණක් අකුසල සිතුවිල්ලක් ඉපදුනාට පස්සේ ඒ අකුසල් සිත දුරු කරලා කුසල් සිතක් උපද්දවනවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි, භික්ෂුව අකුසලයේ සිතුවිල්ල ඒ අකුසල සිතුවිල්ල කොන්න හිතෙනවා. රාගය හට ගන්නවා. මොනවා හරි දෙයක් සිහි කර ඉදී රාගය හට ගන්නවා. ද්වේෂය ඇති වෙනවා. එතකොට මොහය ඇති වෙන මොනවා හරි පාපී අකුසලයක් හට ගන්නවා. ආන්ගේ අකුසල ඇති වෙන වෙලාවේ කුසල් අරමුණක් සිහි කරන්න ඕන මහන්සි ගන්නවා. හැබැයි කුසල් අරමුණක් සිහි කරන්න මහන්සි ගනිද්දි අර රාග හිතම එනවනම්, රාගය ගැනම කල්පනා වෙනවනම් මහන්සි ගන්නවා කුසලයක් ගැන සිහි කරන්න. හැබැයි ඒක ගැන හරියට සිහි කරගන්න බෑ. ආපහු ඇදිලා යනවා රාගෙට. ආපහු ඇදිලා යනවර තරහ අරමුණට. ඒ විදිහට අකුසලයට හිත ඇදිලා යනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආන්ගේ අකුසල විතර්කවල භයානකකම ගැන සිහි කරන්න. ඒ වෙලාවට අකුසල විතර්කවල භයානකකම ගැන සිහි කරන්න. ඒකෙන් ලැබෙන දුක් විපාක ගැන සිහි කරන්න. පින්වත්නි, ඔබ අහලා ඇති
බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සත්තු මැරීමේ තියෙන ආදීනව. ඒ අකුසලයට යට වුණාම තමයි සත්තු මරන්නේ. අකුසල වලට යට වුණාම තමයි හොරකම් කරන්නේ. අකුසලයට යට වුණාම තමයි වැරදි කාමසේවනයේ යෙදෙන්නේ. අකුසලයට යට වුණාම තමයි මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. අකුසලයෙන් හිත යට වුණාම තමයි බොරු කියන්නේ. අකුසලයෙන් හිත යට වුණාම තමයි කේලම් කියලා පිරිස බිඳවන්නේ. අකුසලයෙන් හිත යට වුණාම තමයි පරුස වචන කියලා අනිත් අයගේ හිත රිදවන්නේ. අකුසලයේ යට වුණාම. ආන්ගේ අකුසල වල ආදීනව සිහි කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්තු මරණ කෙනෙකුට ඒ කෙනා එක්ක නිරේ හරි තිරිසන් ලෝකේ හරි උපදින්න යාට වෙනවා. එක්ක ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන් කවදා හෝ සත්තු මැරීම නිසා නිරේ යන්න වෙනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ යන්න වෙනවා. ඒක ඊළඟ ජීවිතේම කියලා නෑ. එතකොට කවදා හෝ දවසක මේ සත්තු මැරීමේ කර්මයට ඒ විපාක ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම ඒ කෙනා අහප මනුස්ස ලෝකයේ අඩු ආයුෂයෙන් මැරෙන්න වෙනවා. සත්තු මැරීමේ විපාක. නිරේ දුක් විඳින්නත් වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන්නත් වෙනවා මනුස්ස ලෝකෙ ඉපදුනාම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම රෝගාබාධ හට ගන්නවා බහුල වශයෙන් සත්තුන්ට වද හිංසා කළාම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා හොරකම් කරන කෙනෙකුට ඒ හොරකම නිසා එයාට නිරේ නැත්තම් තිරිසන් ලෝකෙ උපදින්න වෙනවා. ආයමත් මනුස්ස ලෝකෙ ඉපදුනොත් භවභෝග සම්පත් විනාශ වෙනවා. එක්ක හොරහතුරු ගන්නවා. එහෙම නැත්තම් ජලයට යට වෙනවා. එහෙම නැත්තම් ගින්නට පිච්චිලා යනවා. මොකක් හෝ වෙලා ඒ තමන්ගේ තියෙන භවභෝග සම්පත් ආදිය ධන දාන්‍ය මිල මුදල් ආදී විනාශ වෙනවා. ඒ හොරකමේ තියෙන ආදීනවයක්. ආන්ගේ අකුසල් වල තියෙන ආදීනව ගැන සිහි කරන්න කියනවා. ඊළඟට වැරදි කාමසේවනයේ විපාක. වැරදි කාමසේවනයේ යෙදුනොත් එයාට නිරේ යන්න වෙනවා නැත්තම් තිරිසන් ලෝකේ යන්න වෙනවා. මනුස්ස ලෝකේ ආපුවාම පවුලේ සතුට නැහැ. ස්වාමියා නිසා බිරිඳ සතුටු නැහැ. බිරිඳ නිසා ස්වාමියා සතුටු නැහැ. නොයෙක් දුර්විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබට මතක ඇති ඉසිදාසි තෙරණිය. ඉසිදාසි රහත් තෙරණිය. රහත් වෙන්න කලින් ආත්ම භාව කලින් ජීවිතයක පුරුෂයෙක් වෙලා ඉපදුනා. වැරදි කාමසේවනයේ යෙදුනා. ඊට පස්සේ ඔන්නේ වැරදි කාමසේවනයේ විපාක හැටියට නිරේ ගියා. ඊළඟට තිරිසන් ලෝකේ ඉපදුනා. ඔන්න වඳුරු යෝනියේ ඉපදුනා. එතකොට එතන ඉන්න ප්‍රධාන වඳුරා මේ වඳුරු යෝනියේ ඉපදුන අලුත් වඳුරු පැටියාගේ ඒ රහසඟ කඩලා දැම්මා. ඒ නිසාම ඒ වඳුරු පැටියා දුක් විඳලා එතන කුණු වෙලා මැරුණා. වැරදි කාමසේවනයේ විපාක. ඊළඟට ගවයෙක් කියලා උපන්නා. ගව හිමිකරුවා කෝෂ තැළුවා. ඒකෙන් එයා වේදනාව විඳලා ඒ මරණයටපත් වුණා. වැරදි කාමසේවනයේ විපාක. ඊළඟට ඒ විදිහට නොයේක ආත්ම භාව ගණනක් දුක් විඳා. නපුංසකෙක් වෙලා උපදුනා. ස්ත්‍රියකුත් නෙමෙයි පුරුෂයෙකුත් නෙමෙයි. සමාජයෙන් ගොඩාක් නිඳා ලැබලා අවුරුදු 30කින් විතර ඒ කාලේ මැරුණා. එතකොට ඒ කාලේ ගොඩාක් දුක් විඳා. ඊළඟට ස්ත්‍රියක් වුණා. එතකොට ඉසිදාසි රහත් තෙරණිය රහතන් වහන්සේ රහත් තෙරණියක් වෙන ජීවිතේ ස්ත්‍රියක් වෙලා. ඊට ආත්ම භාව 7කට කලින් වෙච්ච වැරද්ද. නිරේත් අවුරුදු 1000 ගාණක් දුක් විඳලා. එතකොට ආන් ඒ විදිහට ඒ අකුසල වල ආදීනව සිහි කරන්න කියනවා. ඊළඟට බොරුවේ ආදීනව නිරේ තිරිසන් ලෝකෙ ඉපදලා එයා මනුස්ස ලෝකේ ආපු කාලෙක කියන වචන කවුරුත් පිළිගන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට කේලම් කීමේ විපාක. ඒ පිරිස් බිඳුමේ විපාක හැටියට ඒ අසමගි කරාට පස්සේ එයාටත් ඒවා කැරකිලා එනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම් බීජයක්ද වපුරන්නේ ඊට අනුවම තමයි අස්වැන්න ලැබෙන්නේ. වී වැපුරුවොත් අස්වැන්න හැටියට ගන්න ලැබෙන්නේ වී. මුං ඇට දැම්මොත්
පැලකරොත් මුං ඇට ලැබෙන්නේ. ඊළඟට කුරහන් වැපුරුවොත් ලැබෙන්නේ කුරහන්. ඒ වගේ වපුරන්නේ හොඳ දේවල් නම් අස්සන්න හැටියට ලැබෙන්නේත් හොඳ දේවල්. වපුරන්නේ නරක දේවල් නම් අස්සන්න හැටියට ලැබෙන්නේත් නරක දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපමාවක්. එතකොට ඒ උපමාවෙන් පුළුවන් නුවණැති කෙනාට තේරුම් ගන්න. හොඳ දේවල් කළොත් හොඳ දේවල්ම ලැබෙනවා. නරක දේවල් කළොත් නරක දේවල්ම ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔය විදිහට අකුසල් වල තියෙන ආදීනව ගැන සිහි කරන්න. අකුසල් වල ආදීනව ගැන සිහි කරද්දී අර අකුසල් සිත බැහැර වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් වනාන්තරයේ භාවනා කළා. ඒ වනාන්තරයේ ඒක උද්‍යානයක්. ඒ උද්‍යානයේට මිනිස්සුත් එනවා. ඉතින් මේ මිනිස්සු එන්නේ නැති ටිකක් ඈතක කැලේ තමයි මේ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න පුරුදු වෙලා හිටියේ. එක දවසක් පුරුෂයෙක් කිව්වා එක වෙසඟනකට ගණිකාවකට අසවල් වනාන්තරයට එන්න. අසවල් උද්‍යානයට එන්න. මේ කාන්තාව ආවා. අර පුරුෂයාට අමතක වෙලා පුරුෂයාට එන්න බැරි වුණා. ඊට පස්සේ පුරුෂයාට යම්කිසි වැඩක් ඉදිච්ච නිසා එන්න බැරි වුණා. ඉතින් මේ කාන්තාව රාගයෙන් පිච්චි එහෙට යනවා මෙහෙට යනවා. දැක්ක රුක්සෙවණක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. දැකලා කල්පනා කළා අනේ මේ තරුණ කාලේ මහාන වෙලා මොන මෝඩකමක්ද මේ. ජීවිතේ විඳින්න ඕනේ කාලෙනේ තරුණ කාලේ කියන්නේ. කියලා සින්දු කිව්වා. එතනින් එහාට මෙහාට පාදවල ඒ ගෙජ්ජි හඬ නගාගෙන ගියා. ඊට පස්සේ ඒ එක එක විදිහේ මායම් දැම්මා. අර ස්වාමීන් වහන්සේ දැක්කා. දැකලා කල්පනා කළා මේ රාගයට යට වෙලා මට බොහෝ කාලයක් සසරේ දුක් විඳින්න වුණා. නිරේ ඉපදිලා තිරිසන් ලෝකේ ඉපදිලා දුක් විඳින්න වුණා. මේ ඉපදී මැරි යන සසරේ මේ තාක් මං ආවේ අකුසලයට යට වෙච්ච නිසා. ඊට පස්සේ උන්වහන්සේ ඒ අකුසලයේ අරමුණ රාගය වැඩෙන විදිහට හිතන්නේ නැතුව උන්වහන්සේ ඒ සිතුවිල්ල ඒ අකුසලයේ ආදීනව ගැන සිහි කළා. සිතුවිල්ල නැවැත්තුවා. උන්වහන්සේක සිහි ඒ රාගයේ සිහි ඒ ඇති වෙන විදිහට සිහි කරන්නේ නැතුව හිටියා. ඊට පස්සේ වීරියක් ගත්තා උන්වහන්සේ හිත දමනය කරගන්න. උන්වහන්සේගේ ශරීරේ ඇඟේ මවිල් කෙලින් වුණා. හිරිගණු පිපුණා. කල්පනා කළා මට රාගය හටගත්තේ නැහැ. හැබැයි මේ ශරීරේ මෙහෙම වෙනස් වුණේ ඇයි? උන්වහන්සේ දිගින් දිගටම ඒ ගත්තු වෙහෙස නිසා ඊළඟට උන්වහන්සේ ඒ විදිහට හිතේ තිනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මේක. දැකලා 이르දියෙන් කාමයන්ගේ තියෙන ආදීනව ගැන ගාථාවක් දේශනා කළා. ඊට පස්සේ උන්වහන්සේ නිකලෙස් වුණා. නිකලෙස් වෙලා එතනින්ම අහසට පැනලා ගලා බුදුරජාණන් වහන්සේ ළඟ පහළ වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසලයක් හටගත්තට පස්සේ ආදීනව සිහි කරන්න. ඒ අකුසලේ. ඒක මේ වගේ දෙයක් කියනවා. ලස්සනට සැරසෙන්න කැමති ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ඕන තරුණයෙක් ඉන්නවා. තරුණියක් ඉන්නවා. හරි ආසයි ලස්සනට ඉන්න. ලස්සනට කොණ්ඩේ පීරන්න ආසයි. ඊට පස්සේ ලස්සනට ඇඳුම් අඳින්න ආසයි. ලස්සනට ඉන්න කැමති. මේ ලස්සනට ඉන්න කැමති ස්ත්‍රිය නැත්තම් තරුණයා නැත්තම් තරුණිය එගේ ඒ නාලා පිරිසුදු වෙලා ලස්සන ඇඳුම් ඇඳලා ඉන්න වෙලාවේ බලුකුණක් හරි සර්පකුණක් හරි මිනිස් කුණක් හරි එයාගේ ඇඟට වැටුණොත් ආන් ඒ වෙලාවට ඒ තරුණ ස්ත්‍රිය ඒ තරුණ පුතා තරුණයා පිළිකුල් කරනවා. එයාට අප්පිරියාවක් ඇති වෙනවා. ලස්සනට නාලා පිරිසිදු වෙලා ඉන්න වෙලාවේ ලස්සනට ඉන්න කැමති මේ තරුණයා හෝ තරුණියගේ ඇඟට කුණු වෙච්ච සර්පකුණක් වැටෙද්දී ලැජ්ජ වෙනවා නම් අප්පිරියා වෙනවා නම් ආන් ඒ වගේ කියනවා මේකත්
අකුසල් අරමුණක් හටගත්තට පස්සේ ඒ අකුසලයේ තියෙන ආදීනව ගැන භයානක විපාක ගැන සිහි කරන්න කියනවා. ආන් එතකොට ඒ ආදීනව ගැන සිහි කරද්දී අකුසල අරමුණ ගැන ලැජ්ජාවක් හට ගන්නවා කියනවා. අප්‍රියාවක් ඇති වෙනවා කියනවා. ඒ ගැන ඒ අකුසලයේ ගැන පිළිකුල් සහගත බවක් ඇති වෙනවා කියනවා. හරියට ලස්සනට ඉන්න කැමති කෙනෙක් තරුණයෙක් හෝ තරුණියක් ලස්සනට ඒ නාල කරලා ඉන්න වෙලාවේ පිරිසුදුව ඉන්න වෙලාවේ කුණු වෙච්ච සර්පකුණක් ඇඟට වැටෙනකොට ඇති වෙන අප්‍රියාව වගේ, ලැජ්ජාව වගේ, පිළිකුල් සහගත හැඟීම වගේ. එතකොට ඒ විදිහට හිතන්න කියනවා අකුසලයේ තියෙන භයානකකම ගැන. එහෙම හිතනකොට අකුසලයේ දුරු වෙනවා, හිත තැම්පත් වෙනවා, හිත සමාධිගත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් භාවනා කරන, සමාධිය දියුණු කරන, නිවන් මාර්ගයේ හික්මෙන්න කැමති, අකුසල් දුරු කරන්න කැමති කෙනෙක් කාලෙන් නිතර සිහි කරන්න කියන මේ කරුණ ගැන. අකුසලයක් ආපුවම මොකද්ද කරන්න ඕනේ? ඒ අකුසලේ බැහැර කරලා කුසල අරමුණක් සිහි කරනවා. පළවෙනි එක. අකුසලේ බැහැර කළ කුසල අරමුණක් සිහි කරන්න උත්සාහ ගනිද්දිත් ආයෙමත් අකුසලෙම එනවා. එතකොට ඒ වෙලාවට ඒ අකුසල වල තියෙන භයානකකම ගැන දුක් විපාක ගැන සිහි කරන්න කියනවා. මෙහෙම කරොත් මේ විදිහේ දුක් විපාක ලැබෙනවා. මේ විදිහේ දුක් විපාක ලැබෙනවා කියලා ඒ කර්ම විපාක ගැන සිහි කරන්න කියනවා. ඔබට මතක ඇති සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා. කලින් ජීවිතයක ඉන්නකොට සිටු කුමාරයෙක්. පාරේ යනකොට අස්සයාගේ පිටේ යනකොට දැක්ක පසේ බුදුරජාණන් වහන්සේ නමක්. මේ මොකද මේ කුෂ්ඨ රෝගයක් කුෂ්ඨෙක් මේ කුෂ්ඨ සිවුරක් පොරවගෙන කොහෙද මේ යන්නේ කියලා කාර්ලා කෙල ගැහුවා. මෙයා කෙලිලොල් චරිතයක්. ඒ කාලේ ඒ විහිළුවට මේක කියාගෙන ගියා කටේ තිබිච්ච වචනේ. එච්චරයි. එයාට ඒක ඒ ජීවිතේත් අමතක වුණා. හැබැයි කර්මය සකස් කරපු කර්මය පස්සෙන් ආවා. එයා දුක් විපාක ලැබලා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ කුෂ්ඨ රෝගියෙක් වෙලා උපන්නා. අවුරුදු 50 ගාණක් කුෂ්ඨයක් හැදිලා කහ ඉන්නවා. මිනිස්සු පිළිකුල් කරනවා. එතකොට ඒ බීජේ වැපුරගත්තේ එයාමයි. ඒකේ අස්වැන්න ලැබුවේ දුක් විපාක ලැබුවේ එයාමයි. ඒ තරම් බරපතල අකුසලයක් බවට ඒකපත් උනේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිසා. නික්ලේශී මුනිවරයෙක් නිසා. රාග ద్వේෂ මොහ දුරු කළ කෙනෙක් නිසා. ඊළඟට බුදුරජාණන් දේශනා කළ මහණෙනි ඒ භික්ෂුව ওই විදිහට අකුසල් විතරක වල භයානක පැත්ත නුවණින් හිතද්දි අකුසල් අරමුණු හිතද්දි කුසල අරමුණු සිහි කරන්න මහන්සි ගන්නවා දුරු වෙන්නේ නැහැ. ඊළඟට ඒ අකුසල වල භයානක ගමන සිහි කරන්න මහන්සි ගනිද්දි ඒක මෙනෙහි කරගන්නත් අකුසල වල භයානකකම ගැන මෙනෙහි කරගන්නත් බෑ. රාගෙම එනවා. තරහම එනවා. මුලාව මෝහෙම මතුවෙනවා. භයම ඇති වෙනවා. එතකොට නොයේ අකුසල් හට ගන්නවා. ආන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අරමුණ මෙනෙහි නොකර සිහි නොකර ඉන්න කියනවා. අකුසල් අරමුණ සිහි නොකර ඉන්න කියනවා. අකුසල් අරමුණ සිහි නොකර ඉන්නකොටත් ආන්ගේ අකුසලය නැති වෙනවා. දුරු වෙනවා. සම්පූර්ණයෙන්ම ඒ අකුසලයෙන් දුරු වෙලා කුසල් සිතක සිත පිහිටනවා කියනවා තමන් තුළම. අකුසලේ බැහැර වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක හරියට මේ වගේ දෙයක්. මහණෙනි ඇස් ඇති පුරුෂයෙක් ඕන තමන්ගේ ඉස්සරහට රූපයක් දකින්න එයා දකින්න අකමැති දෙයක්. එතකොට මොකද කරන්නේ? ඒ අකමැති දේ එයා දකින්න කැමති නැත්නම් ඇස් වහනවා. නැත්නම් අහක බලා ගන්නවා. ආන් ඒ වගේ අකමැති දෙයක් දකින්න අකමැති නම් තමන් එක්ක අහක බලා ගන්නවා. එහෙම නැත්නම් ඒ ඇස් දෙක වහ ගන්නවා. ආන් ඒ වගේ කියනවා ඒ අරමුණ සිහි නොකර ඉඳීම. එතකොට යම්කිසි අරමුණක් සිහි කරද්දී
යම් කිසි දෙයක් සිහි කරද්දී රාගය ඇති වෙනවා නම් ඒක සිහි නොකර ඉන්න කියනවා. ද්වේෂය ඇති වෙනවා නම් ඒක සිහි නොකර ඉන්න කියනවා. ඒක ඇස් තියෙන කෙනෙක් තමන්ගේ ඇස් දෙක ඉස්සරහට බලන්න කැමති නැති රූපයක් දැක්කොත් එයා ඇස් වහනවා වගේ. බලන්න කැමති නැති රූපයක් දැක්කොත් අහක බලා ගන්නවා වගේ. ඒ අරමුණ සිහි නොකර ඉඳීම කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි ওই විදියට පාපී අකුසල විතර්ක සිහි නොකර ඉන්නකොට මෙනෙහි නොකර ඉන්නකොට රාග සහිත අරමුණු සිතුවිලි එනවා. ඒක මෙනෙහි කරන්නේ නැතුව ඉන්න හදන කොටත් එනවා. දේශෙම එනවා. ඊළඟට මෝහ සිතුවිලිම එනවා, පාපී අකුසල්ම එනවා. ආන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ අකුසල විතර්ක හට ගන්න ආකාරය ගැන ආපස්සට හිතන්න. කොහොමද මේ අකුසලේ හටගත්තේ? කොහොමද මේ අකුසලේ හටගත්තේ කියලා සිහි කරන්න. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න කෙනෙකුට සද්දයක් අහන මොනවා හරි දෙයක් බැනුමක් අහන්න ලැබෙනවා. තම අකමැති දෙයක් අහන්න ලැබෙනවා. ඔන්න එතකොට තරහක් උපදිනවා. අමනාපයක් උපදිනවා. සතුටක් උපදින්නේ නැහැ. මට කනට සද්දයක් ඇහුණා. අමනාපයක් ඇති වුණා. මට සතුටක් ඇති වුණේ නැහැ, දුකක් ඇති වුණා. එතකොට මේක හේතුන් නිසා හටගත්තු දෙයක්. මේක හේතු නැතිවිලා යන දෙයක්. ආන් ওই විදිහ මේක අනිත්‍ය දෙයක්. කනත් අනිත්‍යයි. ශබ්දයත් අනිත්‍යයි. ඒ කනයි ශබ්දයයි එකතු වෙලා ඒ දැන ගැනීම විඥානයත් අනිත්‍යයි. කනයි ශබ්දයයි විඥානය එකතු වීම ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාවත් අනිත්‍යයි. දුක් වේදනාවක් වින් තමන් ඒකත් අනිත්‍යයි. ඒකත් නැති වෙලා යනවා. ඊළඟට ඒ වේදනාව නිසා ඇති වෙන සංඥාවත් අනිත්‍යයි. මේ චේතනාවත් අනිත්‍යයි. ওই විදිහට එකක් ගානේ මෙනෙහි කර බලන්න කියනවා. වෙන් කර බලන්න කියනවා. ඒ රාගේ හෝ ද්වේෂේ හෝ මෝහේ හෝ හටගත්ත විදිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ රාගයක් හට ගන්නවා නම් රාගය උපදින්නේ සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය නිසා. එතකොට යම්කිසි සුබ නිමිත්තක් දැකලා රාගය හට ගන්න අරමුණ. ඒතර උන්නේ එක්ක ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා තමන්ගේ හිතේ රාගය ඇති වෙන අරමුණක් දකින්න. ඒ සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා. ඔන්න ඊට පස්සේ ඒ ඔස්සේ කල්පනා කරනවා. ආන් ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. රාගය වැඩෙන විදිහට කල්පනා කිරීම අයෝනිසෝ මනසිකාරය. එතකොට සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා තමයි රාගය උපදින්නේ. ඊළඟට ද්වේෂය උපදින්නේ පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා. කෙනෙක් ඔන්න බනිනවා මොකක් හරි කියලා. නිමිත්ත. ඒක ගැනම හිතනවා ඔන්න. ඇයි මට මෙහෙම කිව්වේ? මම මෙච්චර දේවල් කරලා තියෙනවා මෙයාට. ඔන්න හිත ඔන්න එනවා. ඒ විදිහට තරහ ඇවිස්සෙන විදිහටම හිතනවා නම් ඒ තමයි අයෝනිසෝ මනසිකාරය. ඒ පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා තමයි ද්වේෂය නැමැති අකුසලයේ උපදින්නේ. ආන් ඒ විදිහට සිහි කරද්දී අකුසලයේ හටගන්නේ කොහොමද කියලා ආන් ඒ විදිහට හිතනකොට ඒ අකුසලේ දුරු වෙනවා කියනවා. අකුසලයේ විතර්කේ දුරු වෙනවා. මේක හේතුන් නිසා හටගත්තු එකක්. මේක අනිත්‍ය දෙයක්. මේක නිත්‍ය එකක් නෙමෙයි. මේ ඔස්සේ කල්පනා කර යන්න ඕනේ නෑ මේ තමයි හිතේ ස්වභාවය. මේක හේතුන් නිසා තමයි මේ අකුසල් හටගත්තේ. මම මේ විදිහට හිතන් ගියපු නිසා තමයි අකුසල් හටගත්තේ. ඔය විදිහට සිහි කරද්දී ආන් ඒක අකුසලේ දුරු වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා හරියට මේ වගේ. පුරුෂයෙක් ඉන්නවා. එයා යනවා වේගෙන්. දුවගෙන යනවා. එයා කල්පනා කරනවා මම මොකටද දුවන්නේ? මම මොකටද වේගෙන් යන්නේ? හිමින් යනවා. හිමින් යනකොට හිතනවා අපරාධි මං හිමින් යන්නේ. මං යන්නේ තු නවතිනවා. එයා ඔන්න නවතිනවා.
කල්පනා කරනවා මම මොකටද නවතින්නේ? මීට වඩා හොඳයිනේ පහසුයිනේ වාඩි වෙලා හිටියනම්. වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා වාඩි වෙන්නේ මොකටද මීට වඩා හොඳයිනේ මං හාන්සි වෙලා හිටියනම්. ඔන්න හාන්සි වෙනවා. අර අමාරු ඉරියව් අතෑරලා ලේසි ඉරියව් පවත්වනවා වගේ. ඒ වගේ තමයි කියනවා ඒ රාගය නැත්තම් ද්වේෂය ආදී අකුසලයක් ඇති වුනහම ඒක හටගත්තේ කොහොමද? කීකේ එකිනෙක එකක් ගානේ ආපස්සට මෙනෙහි කර බලද්දී ඒ කෙනාගේ තියෙන අකුසලෙ දුර වෙනවා කියනවා. එයාට පහසුවක් ඇති වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි අකුසල විතරකයක් හටගත්තට පස්සේ ඇති වුණාට පස්සේ ඒක පටන් ගත්තේ කොහොමද කියලා හිතද්දි මෙනෙහි කරද්දි ඒ අකුසල විතරකෙම එනවනම් නැවත නැවත රාගෙම එනවනම් ද්වේෂෙම එනවනම් පාපී අකුසලේම මතුවෙනවනම් එතකොට මෙන්න මෙහෙම කරන්න කියනවා. ඒ අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කරන්න ඕනේ කියනවා. තදින් මඩින්න ඕනේ කියනවා. දත් මිටි කාගෙන දිව තල්ලට තද කරගෙන කුසල් සිතින් අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කරන්න ඕනේ කියනවා. එතකොට ඒ අකුසල විතරකේ නැති වෙනවා කියනවා. එතකොට දත් මිටි කාගෙන දිව තල්ලට තද කරගෙන ඒ විදිහට තමයි ඒ අකුසලේ මඩින්න මහන්සි ගන්නෙ. අකුසල් හිතට නිග්‍රහ කරන්න කියනවා. කුසල් හිත මතු කරගන්න කියනවා. ඒ විදිහට මේ වගේ ධර්මයක් අහලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙලා මේ විදිහේ පාපී විතරක හට ගන්නව නේද කියලා ඒ විතරක ගැන අකමැත්තෙන් දත් මිටි කාගෙන දිව තල්ලට තද කරගෙන නැති කරන්න කියනවා. දැන් මේ නැති කරන්න කියන්නේ මේ එක ගානේ ක්‍රම බලනවා ඉස්සෙල්ලම අකුසල් විතර්ක සිහි නොකර කුසල් විතර්ක සිහි කරනවා. ඊළඟට ඒ හරියන්නේ ඒත් වෙනවනම් අකුසල් සිතුවිලි අකුසල් ඊට පස්සේ අකුසල් වල භයානකකම ගැන සිහි කරනවා. ඒත් වෙනවනම් අකුසල් සිතුවිලි ඒ සිතුවිලි සිහි නොකර ඉන්නවා. ඒත් වෙනවනම් අකුසල් සිතුවිලි ඊළඟට අකුසලේ හටගත්තේ කොහොමද කියලා නුවණින් විමසනවා. ඒත් ඒකේ ඉවරයක් නැත්තම් දිව තල්ලට තද කරගෙන අකුසල් සිත මඩින්න කියනවා. කුසල් සිත පෙරටු කරා. ඊළඟට එතකොටත් ඒක නැති වෙලා හිත සංසිඳෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා ඒකට. ශක්ති සම්පන්න පුරුෂයෙක් දුර්වල මිනිසෙක්ගේ ඔළුවෙන් හරි ඇඟෙන් හරි අල්ලගෙන එයා වෙහෙසවනවා. මොකද ශක්ති සම්පන්න කෙනෙක් දුර්වල මිනිසයව ලේසියෙන් අල්ලලා පොඩි කරනවා. වෙහෙසවනවා. මඩිනවා. ඒ වගේ වෙහෙසවන්න කියනවා මඩින්න කියනවා අකුසල් සිත. පුද්ගලය කවුරුත් නෙමෙයි හිතේ හට ගන්න අකුසල් සිත මඩින්න කියනවා. අර බලවත් පුරුෂයෙක් දුර්වල මිනිසයව මඩිනවා වගේ. ඔළුවෙන් හරි ඇඟෙන් හරි අල්ලගෙන තද කරගන්නවා වගේ මඩිනවා වගේ වෙහෙසවනවා වගේ අකුසල් සිත වෙහෙසවන්න කියනවා. එතකොට ඒ අකුසල් සිත දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. පින්වත්නි ඔබ අහලා ඇති සුන්දර සමුද්ද මහරහතන් වහන්සේ ගැන. ඒ සුන්දර සමුද්ද මහරහතන් වහන්සේ පිණ්ඩපාත වැඩියා. හරි රසට දානය හදලා දුන්න ස්ත්‍රියක්. ඒ ස්ත්‍රිය එව්වේ ඒ සුන්දර සමුද්ද රහතන් වහන්සේ කියන්නේ කලින් සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ කලින් පැවිදි වෙන්න කලින් සිටුවරයෙක්ගේ පුතෙක්. ඒ පවුලේ හිටපු එකම පුතා. අම්මා කැමති නෑ මහාන වුණාට. ඉතින් මේ අම්මා හරි දුකෙන් ඉන්නකොට එක වෙසඟනක් ගණිකාවක් දැනගන්න ලැබුණා මේ සිටු දේවිය හරි දුකෙන් ඉන්නේ. කරුණ හොයලා බලපුවාම පුතා මහාන වෙන්න ගියේ. ඊට පස්සේ එයා හරි ලස්සන කෙනෙක් කියලා මෙයා අහලා තිබුණා. ඒ නිසාම තමයි සුන්දර සමුද්ද කියලා නම වැටුනේ. හරි ලස්සන නිසා. ඊට පස්සේ
ඒ වෙසඟන කිව්වා මම එක්කන් එන්න. මට මොනවද දෙන්නේ? එක්කන් එන එක නම් ලේසි නෑ. අර අම්මා කිව්වා හැබැයි එක්කන් ආවොත් මං ඔහෙට බන්දලා දෙනවා. මේ සැප සම්පවත් වස්තුව ඔක්කොම එතකොට ඔබට කිව්වා. මං කරලා දෙන්නම් කිව්වා. හැබැයි මට ඒ ප්‍රදේශයෙන් මාලිගාවක් මිලදී ගන්න ඕනේ. මේ වැඩේට මං එහි නවතින්න ඕනේ. ඉතින් තට්ටු 7ක මාලිගයක් ගත්තා. මේ අම්මට හොඳට සල්ලි තියෙනවා. සිටුවරයෙක්නේ. ඊට පස්සේ සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩින පාරේ අර ගෙදර ඉඳන් මේ ස්ත්‍රිය දන් දෙන්නේ. හරි ශ්‍රද්ධාවෙන් දානි හදලා පූජා කරනවා. ප්‍රණීත විදියට දානි හදලා පූජා කරනවා. පහවදාටත් ආරාධනා කරනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ වඩින්න අපිට පින් කරගන්න ඕනේ. මේ ඉතින් අපිට බෑනේ මහාන වෙන්න. අපිටත් පින් කරගන්න ඕනේ. ඒ නිසා ඔබ වහන්සේ හෙටත් වඩින්න අනුකම්පාවෙන් අපේ ගෙදරට. පහවද සුන්දර සමුද්ද ස්වාමීන් දානෙට වඩිනවා. ඔය විදිහට කාලයක් ගියා. ප්‍රණීත විදියට දානි දුන්නා. උන්වහන්සේත් ඒ රසයට ඒ ප්‍රණීත දෙන දානෙට ඒක වසඟ වුණා. පිණ්ඩපාතේ දිගටම වැඩියා. ඊට පස්සේ මේ ස්ත්‍රිය මොකද කළේ? ළමයින්ව උසි ගන්නවලා මේ ස්වාමීන් වහන්සේ හෙට වඩිනකොට උගලු කෑ ගහන්න. දූවිලි අවසන්න. කියලා උපක්‍රමශීලීව ඔන්න ගෙට ගත්තා. ඊළඟට පළවෙනි තට්ටුවෙන් දෙවෙනි තට්ටුවට වඩම්ම ගත්තා. දෙවෙනි තට්ටුවෙන් තුන්වෙනි තට්ටුවට, තුන්වෙනි තට්ටුවෙන් හතරවෙනි තට්ටුවට වඩම්ම ගත්තා. හත්වෙනි තට්ටුව දක්වා ගියා. ඊට පස්සේ අන්තිමේට ලස්සනට සැරසිලා කනකර ආභරණ වලින් සැරසිලා රත්තරන් පාට සිරප්පු දෙකකුත් දාගෙන සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ ළඟට ආවා. බිම වාඩි වුණා. වැඳගත්තා. කිව්වා ස්වාමීනි මහාන වෙලා හිටියට ඔබ වහන්සේ තාම තරුණයි. මනුස්ස ලෝකෙ විඳින්න ඕන සැප විඳලා ඉන්න. කියලා අපි දෙන්නම විවාහ වෙලා වයසට ගිය කාලෙක මහාන වෙමු. දැන් සදහැවත් උපාසිකාවක් හැටියට පෙනී ඉඳලා මේ විදියට ඉල්ලීමක් කරා. එතකොට සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේට සිහිය පිහිටියා. මම මේ සසරක අකුසල් වලට යට වෙච්ච නිසා නේද මේ රස තෘෂ්ණාවට බැඳිච්ච නිසා මට මේ විපත දැන් උනේ. අකුසලයට බැඳිච්ච නිසාමයි මං සසරේ හැමදාම ඉපදි මෙරි යන්නේ. ඊට පස්සේ උන්වහන්සේ අකුසලයේ ආදීනම ගැන කල්පනා කරා. හිත දැඩි ලෙස පිහිටුව ගත්තා. කුසල් සිතේ බලවත් වීරියක් ඇති කරගත්තා. දැන් බලන්න පින්වත්නි හුදකලාවේ ඉන්නේ. තනියෙන් ඉන්නේ. ලස්සන ස්ත්‍රියක්. ලස්සනට සැරසිලා ඉන්නේ. නොමග යන කෙනෙකුට ඕන තරම් අවස්ථාව. හැබැයි මේ ස්වාමීන් වහන්සේට සිහිය පිහිටුව ගත්තා. බලවත් වීරිය කළා. බලවත් විදියට වීරිය කළා. මේ වීරිය කරනකොට හිත මේ අකුසල් සිත මඩිනකොට අකුසල් සිතට එන්න දෙන්නේ නැතු වෙන්න හිත මඩිනකොට බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. දැකලා කිව්වා ආනන්ද යුද්ධයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුවේ රජවරුන් අතර යුද්ධයක් කියලා. ස්වාමීනි කවුද සේනීය බිම්බිසාර රජතුමා වද්ද එහෙම නැත්නම් ලිච්ඡවී රජවරුන් අතර ද යුද්ධේ? කිව්ව නෑ මගේ පුතෙකුයි වෙසඟනුකුයි අතරේ කිව්වා. බුදුරජාණන් වහන්සේගෙන් අහුවා ස්වාමීනි කවුද දිනන්නේ? ආනන්ද මාගේ පුත්‍රයා දිනනවා කිව්වා. ඉතින් ඒ සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ හිතේ තිබිච්ච සියලු කෙලෙස් ඒ වෙලෙම දුරු කළා. උන්වහන්සේගේ හිතට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. උන්වහන්සේට ධර්මයේ තුල සිත පිහිටියා. නික්ලෙස් බවට පත් වුණා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේ 이르දියෙන් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. කැණිමඩල පලාගෙන වැඩම කළා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ ඒ වගේම ගිහි ශ්‍රාවකයෝ ඒ විදිහට තමයි අකුසල දුරු කළේ. ඔබට මතක ඇති මාගන්ධියා තරහෙන් සාමාවතිය ඇතුළු පිරිසට ගිනි තියද්දි සාමාවතිය කිව්ව පිරිසට
මේ ගින්නෙන් ශරීරය ගිනිගත්තට කමක් නැහැ. මේ මාලිගා ගිනිගත්තට කමක් නැහැ. ශරීරය ගිනිගත්තට කමක් නැහැ. හැබැයි හිතේ විතරක් ද්වේෂ ගින්න ඇති කරගන්න එපා. කොයිතරම් වීරියක්ද පින්වත්නි ගින්දර සැර දැනෙනකොට හම පිච්චෙනකොට තරහක් ඇති කරගන්න නැතුව මෛත්‍රී තුල හිත පිහිටව ගන්නවා කියන්නේ. ඒක සුළුපටු වීරියක් නෙමෙයි. නමුත් මේ කලේ ස්ත්‍රීන් කාන්තාව සාමාවතිය ඇතුළු ඒ ස්ත්‍රීන් පිරිස සියලු දෙනාම නිදාගෙන හැරුණා වගේ දෙවියන් බඹුන් අතර ඉපදුනා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ උපමාවන් ඇසුරු කරමින් උපමාවන් දක්වමින් දේශනා කළ අකුසල් හිත දුරු කරලා කුසල් හිත උපදවා ගන්නේ කොහොමද කියලා සියුම් මැණයකින් ගුරුසු ඇණයක් ගලවනවා වගේ ඒ වගේම ඒ වගේ සියුම් විදියට කුසල් සිතක් පිහිටව ගන්න ඊළඟට සැරසෙන්න කැමති ස්ත්‍රියෙකුගේ හෝ පුරුෂයෙකුගේ හෝ ඇඟට ලස්සන ගෑන් ළමෙක්ගේ හෝ පිරිමි ළමෙක්ගේ ඇඟට ලස්සනට ඉන්න කැමති කෙනෙකුගේ ඇඟට සර්පකුණක් හෝ බලකුණක් දානකොට අපිරියා වෙනවා වගේ අකුසල් ගැන අපිරියාවක් ඇති කරගන්න පිළිකුලක් ඇති කරගන්න ඊළඟට බලන්න අකමැති කෙනෙක් මොනවා හරි දෙයක් බලන්න අකමැති නම් ඇස් වහනවා වගේ නැත්නම් අහක බලා ගන්නවා වගේ අකුසල් සිහි නොකර ඉන්න ඊළඟට බුදුරජාණන් දේශනා කළ පුරුෂයෙක් බලවත් කෙනෙක් වේගෙන් යනවා ඒක නා කැමති නම් නවතිනවා ඊළඟට නවතින්න නැතුව වාඩි වෙනවා වාඩි වෙන්න නැතුව හාන්සි වෙනවා ආන් ඒ වගේ පහසු ඉරියව්වෙන් පහසු ඉරියව්වට ඒ ඇති කර ගන්නවා වගේ ඒ අකුසලේ හටගත්තේ කොහොමද? ඒක හටගත්තේ කොහොමද? ඒක හටගත්තේ කොහොමද කියලා මෙනෙහි කරන්න කියනවා. එතකොටත් අකුසලේ දුරු වෙනවා. එහෙම නැත්නම් ශක්ති සම්පන්න බලවත් කෙනෙක් දුර්වල කෙනෙක්ව මඩිනවා වගේ දිව තල්ලට තද කරගෙන අකුසලේ මඩින්න කියනවා. එතකොට ඒ විදිහටත් අකුසල දුරු කරගන්න ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ අකුසල් දුරු කරන ක්‍රම නිතර නිතර සිහි කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ අවවාද කොට වදාළේ. ඉතින් ඒ නිසා පින්වත්නි අප හැම දිනාටමත් අකුසල් හටගත්තාට පස්සේ ඒ අකුසල් දුරු කරගන්නට මේ දේශනාව හේතුපකාරී වෙත්වා. සාදු සාදු සාදු. අද දින මේ අසිරිමත් ධම්රසමාවන් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ මඩකුඹුර දුනුකේදෙනිය පදිංචි ජනවාරි මාස 16 වන දිනට 61 වන උපන්දිනයේ දුණු විශ්‍රාමලත් පාඨශාලාචාරිණී බී.කේ. මානෙල් ශාන්ති මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් රැස් වූ සියලු පින් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරුන්ට පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ඔබ අප හැම දිනාට සූසී ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සියලු දෙවිවරුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර ගුරුතයෝත්තම පින්න ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම මීට වසර 19කට පෙර මිය පරලෝ ගිය බී.කේ. පුංචි අප්පුහාමි පියාණන්ටත් ඒ වගේ මීට වසර 14කට පෙර මිය ගිය කේ.එල්. වීරසිංහ මෑණියන් ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම බී.කේ. මානෙල් ශාන්ති මහත්මිය නමින් මීට වසර 19කට පෙර මිය ගිය බී.කේ. පුංචි අප්පුහාමි පියාණන්ටත් ඒ වගේම වසර 14කට පෙර මිය ගිය කේ.එල්. වීරසිංහ මෑණියන් ඇතුළු මේගේ සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ සියලු මළගේ ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් විශ්‍රාමලත් පාඨශාලාචාරිණී බී.කේ. මානෙල් ශාන්ති මහත්මියටත් ඒ වගේම සුජීවත්ව සිටින ජයන්ත බණ්ඩාර දසනායක ස්වාමි පුරුෂයාට චලනි දියණියට තාරක පුතණුවන්ට ඒකනායක බෑණනුවන්ට මනුගි මිනිබිරියට
අශේන් මුණුපුරාට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් අසනීප තත්ත්වයෙන් පසු වෙන ජයනි දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අසනීප තත්ත්වයෙන් පසු වෙන පින්වත් ජයනි දියණිය ඊතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා චිරජීවනයේ ලබත්වා කායික මානසික සැප සැහැල්ලුව උදා වීම පිණිස මේ පිනත් හේතුපකාරී වෙත්වා. ඒ වගේම මේ නම් සඳහන් කළ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් උතුම් කරන කියන දැහැමි රැකී ආරක්ෂාදී කටයුතු ගොවිතැන්පත් කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. ඒ වගේම හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේ ධර්මයේ හැසිරෙමින් උතුම් ධර්මාබෝධය ලැබීම පිණිසත් මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම ජනවාරි මාස 16 වන දිනට 61 වෙනි උපන්දිනයේ යෙදුණු විශ්‍රාමලත් පාඨශාලාචාරිණී බී.කේ. මානෙල් ශාන්ති මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමියගේ 61 වෙනි උපන්දිනය නිමිති කරගෙන විශේෂයෙන් මේ පින්කම සිදු කරනවා. ඉතින් මේ පින්වත් මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා, දීර්ඝායු සම්පත් සලසේවා, කරන කියන දැහැමි කටයුතු සාර්ථක කරගන්න ලැබේවා. වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේම ධර්මාබෝධය ලබන්න මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ලංකා වාසී ලෝ වාසී සීල ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක උපාසක උපාසිකාවන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මේ පින් උතුම්ට උදව්පකාර කළ දායකත්වයේ ලබා දුන් මේ සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කළ සුපින්වත් ඔබ සෑම සිළු දෙනාටමත් අප හැම දෙනාට සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.